නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්නතුනේ හැම කෙනෙක්ම උතුම් සද්ධර්ම ශ්‍රවණයට සූදානම් වන මොහොත ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඒ උතුම් සද්ධර්මයෙන් සල්පයක් නමුත් ශ්‍රවණය කරගන්නටයි හැම කෙනෙක්ම සූදානම් වන්නේ. පරක්තරක් නොපෙනෙන සසර ගමනක සැරිසරන අපට පිහිට උපකාර පිණිස පවතින්නේ අප විසින්ම කරගන්න සියලු කුසල ධර්මයන්. කර්මයේ නැමැති සැඩපහරට හසු වෙලා ඒ මේ අත ගහගෙන යන සත්වයින්ට යහපත් විදිහක නිවන් දකින්නට අවශ්‍ය වටපිටාවක් ගොඩනැගෙන්නෙම ලෞකික කුසල සම්පත්තිය තුළ ඔවුන් ලබන ප්‍රතිඵලයක් හැටියටයි. ඒ නිසා සියලු කුසල ධර්මයන්ගේ වටිනාකම පිළිබඳව භාග්‍යතුන් වහන්සේ නිරන්තරයෙන්ම වර්ණනා කරන්නට යෙදුණා. සෑම කුසලයක් තුළම යහපත් විපාකයක් ලබන්නට පුළුවන්කම තිබෙනවා. ලෞකික කුසලයන් තුළ ලෞකික විපාකයන් ලබන්නට පුළුවන්කම තිබෙනා හා සමානවම ඒ ලෝකෝත්තර කුසලයන් තුළින් ලෝකෝත්තර විපාකයන් ලබන්නට පුළුවන්කම තිබෙනවා. එනිසා කුසලය සමකල්හි ලෝකය තුළ මනෝඥ ධර්මයන් හැටියටයි දැක්වෙන්නේ. එනිසාම සියලු කුසල ධර්මයන් විශේෂෙහි අපි අප්‍රමාදීව කටයුතු කළ යුතු වනවා. ඒ කුසල ධර්මයන් සිද්ධ කර ගැනීමේදී අපේ ජීවිතය තුළ අපේ සිත පිළිබඳව අවධානයෙන් ඒ සියල්ල සිදු කර ගැනීමයි ඊටාම වැදගත් වන්නේ. මොකද සිත රැක ගැනීම තරම් රැක්ක යුතු මහත්ම අර්ථය ගෙනවිත් දෙන වෙනත් දෙයක් ඇත්තේ නැහැ. කෙනෙකුට හිත රැක ගන්නට බැහැ නම් ලෝකයේ තුල කරන්නට පුළුවන් මහාම අනර්ථය ඒ පුද්ගලයාට සිද්ධ කරනවා. අද ලෝකයේ තුල අපි යම් විදිහකින් කතා කරනවා නම් මේ පුද්ගලයා මේ හේතුව නිසා විනාශයටපත් වුණා. මේ මෙච්චර අභාග්‍ය සම්පන්න තත්වයකට උරුමකම් කිව්වා. මෙච්චර දුක්ඛිත තත්වයකටපත් වුණා. මේ සතා මෙච්චර දුක්ඛිත තත්වයකටපත් වෙලා ඉන්නවා කියලා අපි සතෙක් දැකලා කතා කළත්, මිනිස්සෙක් දැකලා කතා කළත් ඒ සියල්ලටම හේතුව බවට පත්වන්නේ සිත රැක නොගත්ත කමේ විපාකය. සිත නිවැරදිව රැකගත්තා නම් ඒ බඳු දුක්ඛිත විපාකයන් ලබන්නට සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි මේ ලෝකය තුල සිද්ධ කිරීමේ අමාරුම දේත් හිත රැකගෙන කුසල ධර්මයන් තුළ තමන්ගේ සිත පිහිටුවාගෙන තබා ගැනීම. එතකොට අපි අපේ ජීවිතයේ වැඩිපුරම සිද්ධ කරන්නේ අකුසල පාක්ෂික ධර්මයන් ඇසුරු කිරීම, අකුසලයට බරව, අකුසලයට නැඹුරුව කටයුතු කිරීම. කුසලයේ තුල සිත තබා ගැනීම කෙනෙකුට බොහොම අපහසුයි. ඒකට හේතුව තමයි ලෝභ, ද්වේෂ, මෝහ පිරිවරාගත් මනසකට අලෝභ, අද්වේෂ, අමෝහ පුරුදු කරනවා කියන එකේම තියෙන අපහසු බව. නමුත් අපේ හිත හදාගන්නට පුළුවන් නම් ලෝභ, ද්වේෂ, මෝහ යටපත් කරලා අලෝභ, අද්වේෂ, අමෝහ ඉදිරිපත් වන විදිහට එය තමයි අපි මනුස්ස ජීවිතයක ලබා ගන්න මහත්ම අර්ථය බවට පත්වන්නේ. එනිසා ඔබ ඔබේ ජීවිතය ලෞකිකව සකස් කර ගැනීමේදී ඔබේ සිත සකසා ගැනීම පිළිබඳව ප්‍රධාන වශයෙන් අවධානය යොමු කළ යුතු වෙනවා. ඒ හිත සකස් කර ගැනීම පිළිබඳව අවධානය යොමු කරනකොට සාමාන්‍ය පුහුදුන් මනසක ස්වභාවය තමයි සැප සහගත දෙයක සැප වේදනාවෙහි සතුටු වීම, දුක් වේදනාවෙහි දුකටපත් වීම. මෙන්න මේ ස්වභාවය තමයි අපි ඉක්මවිය යුත්තේ. සැප වේදනාවෙහි සතුටු වෙනකම සහ දුක් වේදනාවෙහි නොසතුටු වෙනකම.
මොකද සැප වේදනාව සෑම විටකම රාගයෙන් අනුශය වෙනවා. සැප වේදනාව කියන දේ සමග තෘෂ්ණාව උපදින්නට පුළුවන්කම තිබෙනවා. ඒ වගේම දුක් වේදනාව සමග සෑම විටකම පටිඝය පවතිනවා. ලෝකයේ තුල යම්කිසි කෙනෙක් උපේක්ෂා සහගතයි කියලා කියනවා නම් උපේක්ෂා සහගත වන සෑම විටකම ඒ පුද්ගලයාට අවිද්‍යාව අනුසය වීම සිද්ධ වෙනවා. එතකොට මේ ආදී ත්‍රිවිධ වේදනාවෙහිම ඒ අනුසය ධර්මයන්ගේ කියන්නේ නිදිගත් කෙලෙස් ධර්මයන්ගේ යෙදීම සිද්ධ වෙනවා. අපි දවසේ ඕනෑම මොහොතක කටයුතු කරන්නේ මේ වේදනා තුනෙන් යුක්තව. කෙනෙක් එක්ක සැප වේදනාවෙන් යුක්තව ඉන්නවා. එසේත් නැත්නම් කෙනෙක් දුක් වේදනාවෙන් යුක්තව ඉන්නවා. නොයසේනම් කෙනෙක් අදුක්ඛම අසුඛ වේදනාවෙන් නැතිනම් උපේක්ෂා වේදනාවෙන් යුක්තව ඉන්නවා. එතකොට සැප වේදනාවෙන් ඉන්නකොට සැප වේදනාව රාගානුසයෙන් අනුසය වන්නට පුළුවන්කම තිබෙනවා. දුක් වේදනාව පටිඝානුසයෙන් අනුසය වෙනවා. උපේක්ෂා වේදනාව අවිජ්ජානුසයෙන් අනුසය වෙනවා. එතකොට මේ විදිහට තමන්ගේ හිත නොඑක අනුසය ධර්මයන්ගෙන් අනුසය වෙනකොට කොහොමද නුවණැති පුද්ගලයා තමන්ගේ හිත ගලවගන්නේ? දැන් මේ කාරණාව දිහා අපි බලනකොට අපිට අනුපූර්ව ප්‍රතිපදාවක් දකින්නට පුළුවන්කම තිබෙනවා. මේ අනුපූර්ව ප්‍රතිපදාව දැකීමේදී පළවෙනි දේ තමයි අපි අර මුලින් කතා කළා වගේම සිත ලෝභ ද්වේෂ මෝහ සහගත අරමුණු වලින් ගලවා ගැනීම. ලෝභය කියන්නේ ඕලාරික අරමුණක්, ද්වේෂය කියන්නේ ඕලාරික අරමුණක්, මෝහය කියන්නේ ඕලාරික අරමුණක්, ඕලාරිකයි කියන්නේ රළුයි කියන එක. රළු අරමුණක්. මේ රළු අරමුණෙන් අපි සිත ගලවා ගැනීම. එතකොට කොහොමද මේ රළු අරමුණු වලින් අපි මේ සිත ගලවා ගන්නේ? අපි තේරුම් ගන්නට අවශ්‍යයි ඉස්සෙල්ලාම අපේ හිත රැක ගන්නට අවශ්‍ය වෙනකොට ඕලාරික මට්ටමේ කියන්නේ ඕලාරිකයි කියන්නේ රළු මට්ටමේදී සිත සංවර කරනවාට වඩා පහසුම දේ තමයි කායික සහ වාචසික වශයෙන් ඇති කරගන්න සංවරය. කායික වශයෙන් අපේ යම් වීතික්කමයක් තියෙනවා නම් ඒ කියන්නේ කයින් යමක් කරනවා නම් වචනයෙන් යමක් කියවෙනවා නම් අන්න ඒ දේ වළක්වා ගන්න එක තමයි සිද්ධ කළ යුතු ප්‍රධානම පළවෙනිම දේ බවට පත්වන්නේ. දැන් මේ ශාසනයේ ශ්‍රතවත් ශ්‍රාවකයා, ඒ කියන්නේ ධර්මයේ පිළිබඳව අහගත්ත කෙනා, ශ්‍රතවත් කියලා කිව්වේ ඒකයි. ශ්‍රුතය ඔහු සන්තකයි නැතිනම් ඔහු ශ්‍රුතය ඔහුට තියෙනවා. අහගත්ත දේ ඔහුට තියෙනවා. ඒ සුතය රැස් කරගත්ත නැතිනම් සුත සම්නිචය, සුත බව ඇති කරගත්ත කෙනාට ඊළඟ අධීර හැටියට හම්බ වෙනවා රළු මට්ටමේ තියෙන කෙලෙස් ධර්මයන්ගෙන් තමන්ගේ ආරක්ෂාව සලසා ගන්නට නම් කායික සහ වාචසික සංවරය ඇති කර ගැනීම. දැන් කයින් වරදක් කරනවා කියලා කියන්නේ ලෝභ සහගතව සිදු කරන ක්‍රියාකාරකමකට කය යොමු කරනවා කියලා කියන්නේ, වචනය යොමු කරනවා කියලා කියන්නේ ඒක රළු මට්ටමක්. එතකොට දැන් මේ රළු මට්ටම අපිට බොහොම ප්‍රකටයි. ප්‍රකට රළු මට්ටම අපිට ඍජුව නතර කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ කායික වශයෙන් හටගන්න තැන, කායික වශයෙන් වීතික්කමයක් සිද්ධ වෙන තැන, නික්ම වෙන තැන අපිට වළක්වා ගන්නට පුළුවන්. ඒක තමයි සීලය කියලා කියන්නේ. සීලය. එතකොට මේ සීලයෙන් සිද්ධ කරන්නේ මොකද්ද? කායික වාචසික වීතික්කමේ වළක්වන එක. දැන් හිතේ අකුසලය ඇතිවන්නට පුළුවන්. හැබැයි එයාගේ කය ඉක්මවා යන්නට දෙන්නේ නැහැ කුසලයට. හිතේ අපි හිතමු අමනාපය ඇති වෙන්නට පුළුවන්. එයා අමනාපයේ වචනේ බවට පත් කරලා වචනයෙන් ප්‍රකාශ කරන්නේ නැහැ. හිතේ පටිගය ගොඩ නැගෙන්නට පුළුවන්. ඒ පටිගය ගොඩ නැගුණාම එයා කායික වීතික්කමයකට ගිහිල්ලා ඒක තව කෙනෙකුට පහර දෙනවා, මරනවා වගේ තැනකට යන්නේ නැහැ. මැස්සෙක් මදුරුවෙක් වුණා. ඒ තැනින් වළක්වනවා. ඒ තමයි සීලය. කායික වාචසික වීතික්කමයේ වළක්වාලීම, කායික වාචසික සංවරය කියලා කියනවා. ඒ තමයි ධර්මය තුළ යන, ධර්මයේ අනුගමනය කරන පුද්ගලයෙකුගේ පළවනම භූමිය. ඒ භූමිකාව සම්පූර්ණ කරගන්න නැතුව එතනින් එහාට ගිහිල්ලා ලොකු දේවල් කරනවා කියන එක වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවකදී දේශනා කරනවා මේ
පොඩි පොඩි දේවල් ටික රැක ගන්න නැතුව ලොකු දේවල් රකින්නවා කියන එක වෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ කුද්දකානුකුද්දක ශික්ෂා රකින්න නැත්නම් ප්‍රධාන ශික්ෂා රකින්නවා කියන එක වෙන්නේ නැහැ කියලා. අන්න ඒ වගේ අපිට දැන් මේ මට්ටමින් අපි සංවරය උපදව ගන්නේ නැත්නම් ඒ සංවරය උපදව ගන්නේ නැති වෙනකොට අපිට එතනින් එහාට හිත හදනවා කියන එක පහසුවෙන් කරන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. මොකද කායික වාචසික අසංවර භාවය නිසා ඇතිවන සීලයේහි තිබෙන අඩුව ප්‍රතිපදාවට සම්පූර්ණම බලපානවා. ඒ නිසා අපි පළමුවෙන් ඇති කරගන්නට ඕනේ දේ තමයි සීලයේහි තිබෙන සංවර බව ජීවිතය තුළ උපදවා ගැනීම. සීලයේහි තිබෙන සංවරය ජීවිතය තුළ උපදව ගැනීම. ඒ තමයි සිද්ධ කළ යුතු පළවෙනිම දේ බවට පත්වන්නේ. එතකොට අපි දැන් සිල්වත් වෙනවා කුමකටද? කායික වාචසික අසංවර භාවයේ තිබුණොත් සිතේ හැම වෙලාවකදීම ලෝභ ද්වේෂ මෝහ සහගත අරමුණු වලට ඉඩ තියෙනවා. ඒ ස්ථාවරත්වයටපත් වෙලා ඒ වගේන් කරන හානිය සම්පූර්ණම සිද්ධ කරලා යන්නට පුළුවන් තරම් ඉඩ අපි ඉතුරු කරලා තියෙනවා. ලෝභ ද්වේෂ මෝහ කියන්නේ මේ සතුරු නම් මේ සතුරු අපේ විජිතයට අපේ නගරයට ඇතුල් වෙලා ඇතුලේ ඉන්න මිනිස්සුන්ට නැතිනම් ඇතුලේ ඉන්න අයට හානි පමුණවන්නට පුළුවන්කම ඇති කරලා තියෙනවා. ඒ තමයි සීලයේ තිබෙන අඩුව. හැබැයි අපිට පළවෙනියටම කරන්නට ඕනේ සතුරන් ඇතුළු වුණත් අපි හානි පමුණවන්නට දෙන්නේ නැහැ. එතකොට ඊට පස්සේ අපිට පුළුවන් ඇතුල් නොවන තැනට අපි කොහොමද වැඩ කරන්න කියන එක ගැන අපිට විමසා බලන්නට. ඒකට ඒ කායික වාචසිකව ඇති කරගත්ත සංවරය නිසා අපි අමාරුවෙන් නමුත් ඒක ඉක්මවා යන්නට දෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ එක වෙලාවකදී දේශනා කරනවා මේ ශාසනයේ භික්ෂුන් වහන්සේලාට මේ අඬ හරි කමක් නැහැ සිල් රකින්නවා නම් ඒකත් වටිනවා කියලා. මේක රකින්න බෑ කියලා අඬ හරි සිල් රකින්නවා නම් ඒකත් වටිනවායි කියලා. නිසා සීලය එච්චර වටිනාකමක් තියෙන දෙයක්. ඒක තමයි පදනම. ඒක තමයි මූලය. එතකොට ඒ සීලය තුල පිහිටි කෙනෙකුට තමයි ඊට පස්සේ තමන්ගේ මනස පිළිබඳව තේරුම් ගන්නට පුළුවන්කම ලැබෙන්නේ. එයා සීලය රකින්නට උත්සාහවත් වෙනකොට දැන් එයාට පේන ඊළඟට ඕලාරිකව තියෙන හිතට ඇති වෙන පීඩාවක් ගෙනවිද්දෙන මේ ලෝභ, ද්වේෂ, මෝහ සහගත අරමුණු. දැන් මේ අරමුණු ඉක්මවා යන්නට ඕනේ. මේ අරමුණු යටපත් කරන්නට ඕනේ. අන්න එතනදී යාට වැදගත් වෙනවා සමාධිය. එතකොට එයා මේ අරමුණු යටපත් කිරීම සඳහා හේතු වන සමාධිය දියුණු කරනවා. සමාධිය දියුණු කිරීමේදී අපිට පුළුවන්කම තිබෙනවා ආකාර දෙකකට හිත සමාධිමත් කරන්නට. ඒ තමයි සමාධියම මූලික කරගෙන අපි චිත්ත ඒකාග්‍රතාවයේ ගොඩනගෙන විදිහට తాවකාලිකව සිතෙහි ඇතිවන විතර්ක සමතේකටපත් කරමින් සමනය කරමින් යම්කිසි ක්‍රමෝපායකින් සිත දමනය කිරීම. ඒකට අපි කියනවා සමත භාවනා කියලා. එතකොට මේ සමත භාවනාවක් තුළින් අපිට යන්නට පුළුවන් පැතිකඩවල් පිළිබඳව අපි විමසා බලනකොට අපිට දකින්නට පුළුවන්කම තියෙනවා. භාවනාවක් තුළින් අපිට කරන්න පුළුවන් මොනවද? භාවනාවක් තුළින් අපිට පුළුවන් හිත එකඟ කරගන්න. අපි අද අපේ බෞද්ධ පින්නතුන් දිහා බැලුවාම ඇත්තටම ඕන වෙලා තියෙන කරන්න දෙයක්. කරන්නේ ඇයි කියන එක දැනගන්නවට වඩා අවශ්‍ය වෙලා තියෙන අපි කරන්නේ මොනවද? කොහොමද කරන්නේ? කරන්න දෙයක් නැහැනේ කියන්නේ. නමුත් අපි දැනගෙන ඉන්නට ඕනේ කරන තැන කුමක් සඳහාද කරන්න කියන එක ගැන. ඒකට භාවනාව පිළිබඳව අපි විමසනකොට අපි කොහොමද භාවනා කරන්නේ? මොකටද භාවනා කරන්නේ? කොයි තැන දක්වාද භාවනා කරන්නේ? මෙන්න මේ ටික ගැන අපි විමසා බැලිය යුතුමයි. ගිහි පින්නතෙක් විදිහට ඔබ භාවනාවට යොමු වෙනවා නම් ඔබ දැනගෙන ඉන්නට ඕනේ ඔබ යන්නේ කොතනටද? ඒ තැනට යන්නේ කොහොමද? කොයි විදිහටද කියන එක ගැන ඔබ තේරුම් අරගෙන ඉන්නට ඕනේ. දැන් ඔබ භාවනා කරන්නට පටන් ගත්තාම ඒක ආරම්භ කළාම ඔබ තේරුම් අරගෙන සිටිය යුතුම කරුණ තමයි අපි කොහොමද මේ භාවනාව සම්පූර්ණම අපේ ජීවිතයට ප්‍රායෝගික භාවිතය තුළ යොදාගන්න කෙලෙස් දුරු වෙන විදිහට කියලා. දැන් හොද මඩේ දානවා වගේ අපි සමහර වෙලාවට අපි භාවනා කරනවා. හැබැයි කොච්චෙක්
කෙතෙක් දුරට ඒක ප්‍රායෝගිකද කියන එක ගැන ප්‍රශ්නයක් තියෙනවා. ඒක අපේ ජීවිතේට ඇත්තටම උපස්තම්භක වන්නේ නැතිනම් හේතුවක් බවට පත් වෙන්නේ තාම සුළු වශයෙන් පමණයි. ඒ කියන්නේ දැන් අපි හිතන්නකෝ ඔබ දවසට වෙන් කරගෙන ඉන්නවා පැයක් භාවනා කරනවා. නැත්නම් ඔබ පැය දෙකක් භාවනා කරනවා. නැතිනම් පැය 3ක් භාවනා කරන කෙනෙක් ඉන්නටත් පුළුවන්. දැන් අනිකුත් වෙලාවල් වල ඔබේ සිත පිළිබඳව අවබෝධයක් නැත්නම් හිත රැකගන්න නැත්නම් අර කරන භාවනාව තුළ ඇතිවන ප්‍රතිඵලයක් නැහැ. එතකොට දැන් ගෘහ ජීවිතයක වාසය කරන කෙනෙක් වෙනකොට ගෙදරක ඉන්නකොට ඔබට කටයුතු බොහෝ තියෙනවා. දැන් සමාධිය ගැන භික්ෂුන් වහන්සේ නමකට කතා කරනකොට කොහොමද සමාධිය උපදවගන්නේ කියලා ඒකට වටපිටාව ගොඩාක් කතා කරනවා. කොහොමද ඒ විවේකය හොයාගන්නේ? කොහොමද ඒ විවේකයේ තියෙන තැනක් කියන්නේ මොකද්ද? ඒ තැන අසුරු කරන්නේ කොහොමද? ඒ හැම දෙයක් ගැනම. එයාගේ ප්‍රත්‍යලාභයේ ඉඳලා දාන ටික මොන විදිහටද එයාට එතනදී ලැබෙන්නට ඕනේ? එයාගේ චරිතානුකූලව කොහොමද මේ දේවල් සකස් විය යුත්තේ? මේ ගොඩක් පැති කතා කරනවා සිත එකඟ කර ගැනීම පිළිබඳව කතා කරනකොට. දැන් ගිහි පින්නතෙකුට උනත් මේ ටික අදාළ නැත්තේ නැහැ. මේ ටික අදාළයි. එතකොට නිවන් දකින්නට උත්සාහවත් වන ඔබ භාවනාව තුළින් ලැබිය හැකි ප්‍රතිඵල පිළිබඳව ඔබ හිතනවා නම් ඒ පිළිබඳව නම් ඔබ කල්පනා කරන්නේ එහෙනම් ඔබ බලාපොරොත්තු වන ප්‍රතිඵලයට ඔය ක්‍රමවේදයෙන් යා හැකිද කියන එක ගැන ඔබ උත්සාහවත් ඔබ කල්පනාකාරීව විමසා බැලිය යුතු වෙනවා. එතකොට අපිට පේනවා ගොඩක් වෙලාවට අපි මොකක් හරි භාවනාවක් කරනවා. නමුත් ඒක මොන විදිහටද අපේ මාර්ගයට උපස්තම්භක වන්නේ කියන එක ගැන අවබෝධයක් නැහැ බොහෝ දෙනෙකුට. නමුත් අපි භාවනාවක් කරනකොට ඒ කරන භාවනාව තුළ අපේ මුළු ජීවිතේම වෙනස් වෙන්නට ඕනේ. ජීවිතේම වෙනස් වෙන්නට ඕනේ කියලා කිව්වේ දැන් හිතන්නකො සමත භාවනාවක් අපි දියුණු කරගෙන යනවා. සමත භාවනාවකින් ලැබෙන ප්‍රතිඵලය තමයි විවිච්ඡේව කාමේහි විවිච්ඡේව අකුසලේහි කාමයන්ගෙන් වෙන්ව අකුසලයෙන් වෙන්ව අකුසල ධර්මයන්ගෙන් වෙන්ව විවේකජම් පීති සුඛං විවේකයෙන් උපන් ප්‍රීතිය හා සැපය ඇති. එතකොට මේ ගැන කියන්නේ මොකද්ද? විවේකයෙන් උපන් ප්‍රීතිය හා සැපය ඇති. ප්‍රථම ධානයේ උපදින්නෙම විවේකයෙන්. විවේකයෙන් උපන් ප්‍රීතිය හා සැපය ඇති කියන දේ. ඒ කාය විවේකය ඔබට සලසා ගන්න පුළුවන් කමක් නැත්තම් චිත්ත විවේකය ඔබට සලසා ගන්නට පුළුවන් කමක් නැත්තම් ඔබ හොඳාකාරවම දන්නව නම් තව ටිකකින් ඔබට ආපහු මේ ලෝකෙත් එක්ක හැප්පෙන්න සිද්ධ වෙනවා කියලා. අර නැවත නැවත ඒ කටයුත්ත තුළම ඔබ නියැලෙන එක. ආපහු ඔබ කටයුතු ටික කරලනවා. ආපහු මුලින් ඉඳලා පටන් ගන්නවා. ආයෙත් හිත හොඳයි එකඟයි. එතනින් නතර කළා දවසේ කටයුතු ටික නිසා ඊළඟ දවසේ ආපහු වැඩ කටයුතු ටික කරන්නට ඕනේ. එතනින් නතර කරලා ඔබ නිදා ගන්නවා. ආපහු ඊට පස්සේ පහුවදා උදේට ටිකක් කරනවා. ආපහු ගෙදර කටයුතු ටික තියෙනවා. දැන් ඒ ටික බලලා එනකොට දැන් ආයෙ මුලින් ඉඳලා කරන්නට ඕනේ. එතකොට දැන් මේ විදිහට පැවැත්ම තුළ අපි හැමදාම උත්සාහවත් වෙනවා. හැබැයි ආපහු කටයුතු නිසා වලකින මොකද්ද නැත්තේ? අපිට විවේකය නැහැ. කාය විවේකය නැහැ. කාය විවේකය නැති වෙනකොට චිත්ත විවේකය ලැබනවා කියන එක වෙන්නේ නැහැ. එහෙනම් ඒ ක්‍රමවේදයේ යටතේ අපි තවදුරටත් නැවත නැවත භාවනා කරන්නට ඒ පැත්තෙන් එළඹුණා කියන එකේ තේරුමක් නැහැ. නැවත නැවත ඒකෙම හැප්පෙනවා කියන එක අපිට තේරුමක් නැති දෙයක්. ඒක කාලය ගත වෙන දෙයක් පමණයි. එහෙනම් අපි මෙතනදී ටිකක් නුවණින් කල්පනා කරලා බලන්නට ඕනේ අපි කොහොමද කටයුතු කරන්න කියන එක ගැන. අපි භාවනාව සිද්ධ කරන්නේ නිවන් දකින්නට නම් ඒ නිවන් දකින්නට කරන භාවනාව අපේ ජීවිතයේ සෑම මොහොතකම පැවැත්විය හැකි සෑම මොහොතකම අපිට ඇසුරු වන යම් මොහොතක අතහැරුණත් නැවත එතනට තබා ගන්නට පුළුවන් දෙයක් වන්නට ඕනේ. එතකොට ඒ තැනට අවශ්‍ය වෙන භාවනාවක් තමයි අපි ජීවිතය තුළ ප්‍රගුණ කරන්නට ඕනේ. ඒකෙන් කියන්නේ සමතේ වඩන්නට එපා කියන එක නෙමෙයි. සමතේ ඔබ දියුණු කළ යුතුයි. සමතේ දියුණු කරන්නේ නැතිව අපේ සිත එකඟ කරනවා කියන එක පහසුවෙන් කරන්න පුළුවන් තියෙන ක්‍රියාකාරකමක් නෙමෙයි. නිසා යම් මට්ටමකට ඔබ භාවනා කළ යුතුයි විසරුණ සිත දුරු කරගන්නට. හිත විසිරෙන්නේ ඔබට තරහ යනකොට ඒක හිතේ විසිරීම නිසා සිද්ධ වෙන දෙයක්. එහෙනම් ඔබ ඒක වළක්වා ගැනීම සඳහා ඔබ මෛත්‍රිය දියුණු කළ යුතුයි. හිතේ රාගය ඇති වෙලා රාගයෙන් පීඩාවටපත් වෙනකොට ඒ දුරු කරගන්නට අවශ්‍ය නම් ඔබ අසුබේ වැඩි යුතුයි. ඒ වගේම හිත කුසීත බවට නැමෙනවා නම් ඔබ
මරණ සතිය ආදී භාවනාවන් දියුණු කළ යුතුයි. එතකොට හිතේ ඒ තත්වයන්ටපත් වෙනකොට ඊට ප්‍රතිවිරුද්ධ වන අනුස්සතියක් සතියක් කමඨහනක් අපි සරල ලෙසම කිව්වොත් ඇසුරු කිරීම අනිවාර්යයෙන්ම සිද්ධ කළ යුතුයි. හැබැයි ඒක අපි සිද්ධ කරන්නේ කුමක් සඳහාද? අපි ඒක ඒ විදිහට සිද්ධ කරන්නේ අර හිතේ ඇතිවෙච්ච අමනාපය තරහ කියලා අපේ හිතේ පවතින ඒ මට්ටම යටපත් කරගන්න. එතකොට අපි හැමදාම මෛත්‍රිය වඩනවා. හැබැයි අපි මෛත්‍රිය වැඩුවට මෛත්‍රියෙන් වෙන්නේ මොකද්ද කියන එක ගැන තේරුමක් නැත්නම් එතනින් එහාට යන ක්‍රමය ගැන තේරුමක් නැත්නම් ඒක අපිට ප්‍රතිඵලයක් ගෙනවිත් දෙන්නේ නැහැ. එහෙනම් ගෘහ ජීවිතයක වාසය කරන කාය විවේකයේ සලසා ගන්නට බැරි කෙනෙක් නම් ඔහු සිද්ධ කළ යුත්තේ ඒ සිතේ එකඟ බව පිණිස අදාළ වෙන සමත කර්මස්ථානයක් යම් මට්ටමකට දියුණු කරනවා වගේම ඔහු ප්‍රඥාව මූලික කරගෙන යන මානසිකාර විදිහකට සිත තැබිය යුතුයි. අපි ඒක හඳුනා ගන්නවා යෝනිසෝ මනසිකාරය කියලා කියමුකෝ. යෝනිසෝ මනසිකාරයේ පැවැත්විය යුතුයි. එතකොට යෝනිසෝ මනසිකාරයේ පවත්වනකොට අපි දක්ෂයි හිතේ තියෙන කුසල අකුසල ධර්ම තේරුම් ගන්නට දක්ෂයි. එතකොට අපි ලෝභ සහගත අරමුණක් ඇති වෙනකොට ඒක හඳුනා ගන්නවා. අපි ඒක දුර වෙන විදිහට මනස පවත්වන්න පුළුවන්. ද්වේෂ සහගත අරමුණක් කෙනකොට ඒක හඳුනා ගන්නට පුළුවන්. මෝහ සහගත අරමුණක් කෙනකොට ඒක හඳුනා ගන්නට පුළුවන්. ඒ දේවල් දුරු කරගන්නට දැන් අපිට මේ මාර්ගය මේ ප්‍රතිපදාව වඩන්නට පුළුවන්කම තිබෙනවා. ඒක අපි තව පැත්තකින් දකිනවා විපස්සනාව හැටියට. අපි විදර්ශනා කරන්නට පෙළඹෙනවා. විදර්ශනාව ප්‍රඥාව අවදි වෙන විදිහට අපි නුවණ මෙහෙවනවා. ගිහි කෙනෙකුට තමන්ගේ ප්‍රතිපදාව ධර්මානුධර්ම ප්‍රතිපත්තිය පිළිබඳව අවධානය යොමු කරනකොට දත යුතුම තේරුම් ගත යුතුම කොටහසේ තමයි මේ අපේ හිත කොහොමද අපි ටිකෙන් ටික දියුණු කරන්නේ විපස්සනාව තුලින් කියන එක. එහෙම නැතුව අපි කොහොම හරි භාවනාවක් කරනවා කියලා මොකක් හරි කළ පමණින් ධර්මය අවබෝධ කරගන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. එහෙම නැත්නම් ඒක ප්‍රායෝගිකව අපේ ජීවිතය තුළ विद्यमान කරගන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. අර කාය විවේකාදිය නැති වෙනකොට අපි කරන්නට ඕන දේ තමයි අපේ හිත රැකගෙන යන්නට පුළුවන් වෙන විදිහේ ප්‍රඥාව අවදි වෙන විදිහේ භාවනාවක් කරන්නට ඕන. ප්‍රඥාව කියලා කියන්නේ ආලෝකයක්. ඒ තුලින් අපි අවට තියෙන දේවල් දකින්නට පුළුවන් වගේ දෙයක්. එතකොට ඒක අවදි කරගත්තාම අපිට කිසිම ගැටලුවක් නැහැ. අපිට ඒක දකින්න පුළුවන්කම තියෙනවා. එතකොට දැන් සමතය කියලා කියන්නේ අපි හිතමුකෝ අපි මේ සමතය තුලින් සිද්ධ කරන්නේ හැම වෙලාවකදීම වෙනත් ආලෝකයක් අපි ඇති කරගන්නට උත්සාහවත් වෙනවා අපි හිතේ බලයෙන්. හැබැයි විපස්සනාව කියලා කියන්නේ අපි එළියේ තියෙන ඉරු එළිය හෝ සඳ එළිය හෝ කෘත්‍රිම එළියක් හරි උපයෝගී කරගෙන අපි තියෙන දේවල් දකිනවා වගේ. ඒක අර කාය විවේකයේ නැති කෙනෙකුට පහසුයි. කාය විවේකයේ තියෙන කෙනෙකුට අර විදිහෙන් ඇති කර ගැනීම ගැටලුවක් නැහැ. ඒක පහසුවෙන් කරන්නට පුළුවන්කම තිබෙනවා. එතකොට දැන් අපි විපස්සනාව පිළිබඳව අපි අවධානයක් යොමු කරනකොට අපිට විවිධ ආකාරයෙන් අපේ මනස පවත්වන්නට පුළුවන්කම තිබෙනවා. ඒ සෑම අවස්ථාවක්ම විපස්සනාව පැත්තෙන් අපිට දකින්න පුළුවන්. ඒ කියන්නේ ස්කන්ධ වශයෙන් කෙනෙක් මෙනෙහි කරන්නට පුළුවන්, ධාතු වශයෙන් බලන්නට පුළුවන්, ආයතන වශයෙන් බලන්නට පුළුවන්, පටිච්ච සමුප්පාද වශයෙන් මෙනෙහි කරන්නට පුළුවන්. එතකොට යාට ඒ තමන් ඇසුරු කරන සියලුම තැන් ටික ඒ විදිහට දකින්න පුළුවන්. ස්කන්ධයන් නම් ස්කන්ධ ධර්මතා ටිකක් විදිහට, ආයතනයන් නම් ආයතනයන්ගේ හට ගැනීම සහ වැයවීම විදිහට මේ ඕනෑම ආකාරයකට දකින්නට පුළුවන්කම තිබෙනවා. ඒ සෑම දෙයක්ම විපස්සනාව පැත්තෙන් අපි අරගෙන බලන්න. ඒ වගේම තවත් පැතිකඩක් පිළිබඳව අපි අද දවසේදී මේ සාකච්ඡා කරන්නේ නැතිනම් ඔබට සිහිපත් කරන්නේ. අපි බැලුවොත් හැම වෙලාවකදීම අපි වේදනාවකින් කටයුතු කරනවා. වේදනාවකින් කියනකොට සැප වේදනාව, දුක් වේදනාව, උපේක්ෂා වේදනාව කියන මේ ත්‍රිවිධ වේදනාවෙන් යුක්තව තමයි කටයුතු කරන්නේ. එතකොට සැප වේදනාවෙහි ඇලෙනකම, දුක් වේදනාවෙහි ගැටෙනකම, උපේක්ෂා වේදනාවෙහි මුලා වෙනකම
සාමාන්‍ය සිතෙහි තිබෙන ස්වභාවය. සැප වේදනාවක් එනකොට තමන් කැමති දෙයක ඇලෙන බවක් තිබෙනවා. දුක් වේදනාවක් එනකොට ගැටෙන බවක් තියෙනවා. මේක කාටත් පොදුයිනේ. අපි පුංචිම දරුවෙක් දිහා බැලුවත් පුංචිම දරුවත් තමන්ට අවශ්‍ය දේවල් සිද්ධ වෙනකොට තමන්ට ඕන දේවල් ලැබෙනකොට එයා සතුටටපත් වෙනවා. එයාට අවශ්‍ය දේවල් නොලැබෙනකොට මොකද වෙන්නේ? එයාට අවශ්‍ය දේවල් නොලැබෙනකොට එයා කැමති දේ විදිහට නොපවතිනකොට එයා දුකටපත් වෙනවා. අඬනවා. ඒකට ප්‍රතිචාර දක්වනවා. කැමති දේ වෙනකොට hina වෙන්නත් අකමැති දේ ලැබෙනකොට අඬන්නත් ඒ ළමයා දන්නවා. දැන් ඔබේ වයස සීමාව ගැන සිහිපත් කරලා බලන්න. අවුරුදු ඔච්චර කාලයක් ඔබ ගත කරලා තියෙනවා. දැනටත් ඔබ අකමැති දෙයක් සිද්ධ වෙනකොට ඔබ මොකද කරන්නේ? දැනටත් ඔබ අකමැති දෙයක් සිද්ධ වෙනකොට ඔබ ඒකත් එක්ක ගැටෙනවා. ඔබ කැමති දෙයක් සිද්ධ වෙනකොට කැමති විදිහට පවතිනකොට ඔබ සතුටු වෙනවා. මොකද්ද ඔබ ලබාගත්ත මානසික දියුණුව? ඔබ වැඩිහිටියෙක් වුණා කියලා කියන්නේ මොකටද? ඇත්තටම කියනවා නම් වැඩිහිටි වෙලා නැහැ. වැඩිහිටි වෙලා නැහැ. පොඩි දරුවෙක් සතුව තිබූ ඒ මානසික ස්වභාවයම දෙයකට පොඩි ළමේ ප්‍රතිචාර දක්වන්නේ කෙසේද? එලෙසටම වැඩිහිටියෙක් වූ ඔබ ලෝකයේ පිළිබඳව ප්‍රතිචාර දැක්වීම සිද්ධ කරනවා. එතකොට අන්න ඒ විදිහට ප්‍රතිචාර දක්වන කමට තමයි ලෝකයේ තුල බාල බව කියලා කිව්වේ. පොඩි එකා වගේ කියලා කියන්නේ බාල ස්වභාවය. එතකොට මේ බාල බව තමයි ජීවිතයේ අපේ ජීවිතයේ ස්වභාවයේ බවට පත් වෙලා තියෙන්නේ. සැපයෙහි සතුටු වෙනවා, දුකෙහි දුක් වෙනවා, උපේක්ෂාවෙහි මුලාවටපත් වෙනවා. මෙන්න මේ ත්‍රිවිධ වේදනාව පිළිබඳව අපි කතා කරනකොට අපි දැනගෙන ඉන්නට ඕනේ මේ වේදනාව කියලා කියන්නේ කොහොමද? මේ වේදනාව ඇති වුනේ කොහොමද? මේ වේදනාව නැති වෙන්නේ කොහොමද? මේ වේදනාව නැතිවීම තුළ අපිට උපදින්නේ කුමක්ද කියන එක දැනගන්නට ඕනේ. තව විදිහකින් කියවනම් අපි වේදනාව දැනගන්නට ඕනේ. වේදනාවෙහි ආස්වාදය දැනගන්නට ඕනේ. වේදනාවෙහි ආදීනවය දැනගන්නට ඕනේ. වේදනාවෙහි නිස්සරණය පිළිබඳව අපි දැනගන්නට ඕනේ. නිස්සරණ ගාමිනී ප්‍රතිපදාව පිළිබඳව අපි දැනගන්නට ඕනේ. එතකොට පළවෙනියටම අපි කියන වේදනාව පිළිබඳව දැනගන්නට ඕනේ. අපි වේදනාව පිළිබඳව දැනගන්නකොට අපි දන්නවා වේදනාව සැප වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනා කියලා වේදනාව ආකාර තුනක් තියෙනවා. මේ තමයි වේදනාව පිළිබඳව අපි දන්නකම. එතකොට මේ වේදනාවෙහි තිබෙනවා ආස්වාදයක්. වේදනාවෙහි තිබෙනවා ආස්වාදයක්. මොකද්ද වේදනාවේ තිබෙන ආස්වාදය? වේදනාවෙහි තිබෙන ආස්වාදය තමයි ඔබ හැම වෙලාවකදීම ලබන්නේ. කැමති දෙයක් ලැබෙනකොට ඔබේ හිත එහි ආස්වාදයේහි ගිලෙනවා. ඒක හොඳයි, ලස්සනයි, මිහිරි. ඒ පැත්ත පිළිබඳව ඔබ හිතින් විඳිනවා. ඒක තමයි සැප වේදනාවකින් කෙනෙකුට ලබන්න පුළුවන් ආස්වාදය. එතකොට වේදනාවෙහි තිබෙන සැප වේදනාව, එහි තිබෙන ආස්වාදයේ වේදනාවෙහි තිබෙන ආදීනවය මොකද්ද? ඒකේ ආදීනවය තමයි යම්කිසි විදිහකින් දුක් දුම්නස් උපදිනවා නම්, එහි අනිත්‍යතාවයක් තිබෙනවා නම්, එය නැති වී යනවා නම්, ඒ සෑම තැනකම ඔබට උපදින දුක් වේදනාව කියන දේ ඔබට අවශ්‍ය පරිදි නොපැවැත්ම නිසා උපදින දුක් වේදනාව. මේකට හැම දෙයක්ම ඇතුළත් කරන්නට පුළුවන්. යම් පිච්ඡන්න ලැබති තම්පි දුක්ඛං කියලා කියන්නේ යමක් කැමති නම් ඒ කැමති දේ නොලැබීම යම්පි ඉච්ඡන් ලැබති තම්පි දුක්ඛං. එතකොට යමක් කැමතිද කැමති දේ නොලැබීම දුකයි. ඒකට ඒ කැමති දේ නොලැබීම නිසා එන දුක ඔබට හැම තැනකදීම විඳින්නට සිද්ධ වෙනවා. ඒකත් වේදනාවෙහි තිබෙන ආදීනවයක්. ඇයි? අර සැප වේදනාව අනිත්‍ය වෙනවා. අනිත්‍ය වෙන බව නිසා දුක් වේදනාවක් උරුම වෙනවා. එතකොට මේ වේදනාවෙහි තිබෙන අනිත්‍යතාවය, වේදනාවෙහි තිබෙන නැතිවීම කියන කාරණාවම එහි තිබෙන ආදීනවය. එතකොට ඔබ වේදනාව දැනගත්තා. ඒ වගේම වේදනාවෙහි තිබෙන ආස්වාදයේ පිළිබඳව දන්නවා. වේදනාවෙහි තිබෙන ආදීනවය පිළිබඳව හඳුනාගෙන තිබෙනවා. දැන් වේදනාවෙහි නිස්සරණය තියෙන්නට ඕනේ. වේදනාවෙහි නිස්සරණය පිළිබඳව කතා කරනකොට අර වේදනාව අපි කොහොමද අත්හරින්නේ, වේදනාවෙන් කොහොමද අපි මිදෙන්නේ කියන එක පිළිබඳවයි කතා කරන්නට ඕන වෙන්නේ.
මේ පිළිබඳව අපි දකිනකොට අපිට වටිනා සූත්‍රයක් දකින්නට පුළුවන්කම තිබෙනවා වේදනා සංයුක්තයට අයිති අට්ඨක කියන සූත්‍රය. මේ සූත්‍රයේදී බොහෝ භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ ළඟට එළඹිලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා බුදුරජාණන් වහන්සේ ළඟට එකත් පස්ව වැඩ ඉන්නකොට බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේට කියනවා කතමානකෝ භන්තේ වේදනා. ස්වාමීනි මොකද්ද මේ වේදනාව කියලා කියන්නේ? එතකොට මේ වේදනාව කියන දේ හටගන්නේ කොහොමද? ඊට පස්සේ මේ වේදනාව කියන එකේ නිරෝධය කියන එක මොකද්ද? ඒ වගේම මොකද්ද වේදනාවේ තිබෙන නිරෝධගාමිනී ප්‍රතිපදාව මොකද්ද? ඒ වගේම වේදනාවේ තිබෙන ආස්වාදය මොකද්ද? ආදීනවේ මොකද්ද? නිස්සරණය කියන්නේ මොකද්ද? එතකොට මේ වේදනාව පිළිබඳව විමසනවා. වේදනාව කියන්නේ මොකද්ද? වේදනාවේ සමුදය කියලා කියන්නේ මොකද්ද? වේදනාවේ නිරෝධය කියන්නේ මොකද්ද? වේදනා නිරෝධගාමිනී ප්‍රතිපදාව කියලා කියන්නේ මොකද්ද? ආස්වාදය මොකද්ද? ආදීනවේ මොකද්ද? නිස්සරණය මොකද්ද කියන මේ කරුණු 8ක් පිළිබඳව විමසනවා. අට්ඨක කියලා කියන්නේ ඒ නිසා වේදනාව ඇසුරු කරගත්ත කරුණු 8ක් පිළිබඳව භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගෙන් විමසා සිටිනවා. මෙන්න මේ අවස්ථාවේදී තිස්සෝ විමා භික්ඛවේ වේදනා මහන්නේ මේ වේදනාවන් තුනක් තිබෙනවා. මොනවාද? සුඛ වේදනා, දුක්ඛ වේදනා, අදුක්ඛම සුඛ වේදනා. සැප වේදනාවක් තිබෙනවා. දුක්ඛ වේදනා, දුක් වේදනාවක් තිබෙනවා. අදුක්ඛම සුඛ වේදනා, අදුක්ඛම සුඛ වේදනාවක් තිබෙනවා. ඉමා උච්චන්ති භික්ඛවේ වේදනා මහණෙනි මේ තමයි වේදනාවන් කියලා කියන්නේ. පස්ස සමුදය වේදනා සමුදය. එතකොට යම්කිසි වේදනාවක් උපදිනවා නම් ඒ වේදනාව මොකද්ද? ස්පර්ශ සමුදයෙන් හටගන්නේ. වේදනාව උපදින්නේ ස්පර්ශය නිසා. ස්පර්ශය නැතුව වේදනාවක් උපදින්නේ. දැන් වේදනාව පිළිබඳව අපි කතා කරනකොට මේ සැප දුක් උපේක්ෂා කියලා මේ ත්‍රිවිධ වේදනාව කියලා කිව්වහම මේක මේ වචනයක් විදිහට අපිට තියන්නට පුළුවන් කමක් නැහැ. ඉති වේදනා කියලා කියනකොට ඉති වේදනාය සමුදයෝ කියනකොට ඉති වේදනාය අත්ංගමෝ කියනකොට දැන් මේ වේදනාව කියන දේ අනිත්‍ය වශයෙන් දකින්නට පුළුවන් දෙයක්. එතකොට අනිත්‍ය වශයෙන් දකින්නට පුළුවන් වෙනකොට ඒකේ පළවෙනිම දේ තමයි ඉති වේදනා කියනකොට අනිත්‍ය සංඥා වගේ සූත්‍ර දේශනාවල තියෙන ඉති වේදනා. ඉති වේදනාය සමුදයෝ ඉති වේදනාය අත්ංගමෝ. මේකයි වේදනාව. එතකොට වේදනාව කියනකොට මොකද්ද වේදනාව? සැප දුක් උපේක්ෂා කියලා තමයි කියන්නේ. හැබැයි සැප දුක් උපේක්ෂා කියන වේදනාව ඒ විදිහට නම් කළාට මේ නිකම්ම අපි මේ විදිහට විඳීම කියන එක හඳුනාගත්තා කියලා එතන එපමණකට සීමා කිරීමක් නෙමෙයි ඉති වේදනා කියලා කියන්නේ. මේකයි වේදනාව කියලා කියන්නේ කියන එක. එහෙනම් මොකද්ද? පිනතුනේ අපිට අද වේදනාව පේන්නේ වස්තු හා සංප්‍රයුක්තව. වස්තු හා සංප්‍රයුක්තව කියලා කියන්නේ වස්තුත් එක්ක එකට එකතු වෙලා. ඒ කියන්නේ දැන් රූප දකින්නකොට එන සැප වේදනාව, ශබ්ද අහනකොට එන සැප වේදනාව, ගඳ සුවඳ විඳිනකොට, රස විඳිනකොට, ස්පර්ශ විඳිනකොට, අරමුණු හිතනකොට එන සැප වේදනාව. දැන් සැප වේදනාව ගෙනවිත් දෙන දේවල්, සැප වේදනාවට අයිති දේවල් ලෝකෙ තුල තියෙනවා. දැන් මෙහෙම තියෙන්න පුළුවන් කමක් නැහැ. වේදනාව කියනකොට අපිට එතන ඇතිවන්නට ඕන එකයි ඒ තමයි විඳීම වේදනාව කියන දේ. එතකොට ඉති වේදනා කියනකොට අපිට අපි හැම වෙලාවකදීම අපේ හිත පැත්තෙන් ඒක වේදනාව කියන දේ තමයි අපිට අරමුණු වෙන්නට ඕනේ. ලෝකේ තියෙන ද්‍රව්‍යාත්මකව තියෙන රූපේ පැත්ත නෙමෙයි අපිට හසු වෙන්නට ඕනේ වේදනාව කියන දේ. විඳීම කියන දේ. දැන් මේ මොහොතේ තමන්ගේ හිත දිහා බලාගෙන ඉන්නකොට තමන්ට පේනවා සැප වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනාව හටගන්න. ඒක ඒ වේදනාව පිළිබඳව සිහි පැවැත්වීම තමයි ඉති වේදනා කියලා කියන්නේ. මේකයි වේදනාව කියන්නේ. එතකොට මෙන්න මේ විදිහට සැප දුක් උපේක්ෂා වශයෙන් පවත්නා වේදනාව පිළිබඳව හඳුනා ගන්නකොට එයා දකිනවා රූපේ මේ විදිහට ඇහැට පේන තැනක තිබෙන හිතේ හටගන්න වේදනාව දකිනවා. වේදනාව වෙන් කරගන්නවා. වේදනාව වෙන් කරගන්නකොට එයා දකිනවා සැප වේදනාවක් උපදිනවා. හැබැයි සැප වේදනාව උපදින්නේ රූපය පිළිබඳව ආස්වාදයේ දකින මනසක මිසක රූපේ නෙමෙයි. එයා විඳීම කියන දේ හඳුනාගන්නේ මේ විදිහට. මෙන්න මේකයි විඳීම කියලා කියන්නේ. ඉති වේදනා කියලා කිව්වේ ඒකයි. මේකයි වේදනාව කියන්නේ. අනිත්‍ය දැකීමේදී ප්‍රධාන
වශයෙන් වේදනාව පිළිබඳව කතා කරනකොට ඉති වේදනා කියලා කියන්නේ මේකයි වේදනාව කියලා. අර අනිකුත් ධර්ම එක්ක එකතු වෙච්ච දෙයක් නෙමෙයි පිරිසිදු වේදනාව. පිරිසිදු වේදනාව කියලා කිව්වේ සැප වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනා. මේ වේදනාව කියලා කියන්නේ මෙන්න මේක. මේ වේදනාව රූපේ නෙමෙයි. මේ වේදනාව සංඥාව නෙමෙයි. මේ වේදනාව සංස්කාරය නෙමෙයි. මේ වේදනාව විඥානය නෙමෙයි. මේක වේදනාව. වේදනා ස්කන්ධේ වේදනාව. ඒකට වේදනාව වෙන් කරගන්නට පුළුවන්කම තේන්නට ඕනේ නුවණින්. ඒක තමයි ඉති වේදනා කියලා කිව්වේ. අන්න ඒ විදිහට වේදනාව වෙන් කරගත්ත කෙනාට ප්‍රකට වෙනවා ඊට පස්සේ පස්ස සමුදය වේදනා සමුදය. ස්පර්ශය සමුදය වීමෙන් ස්පර්ශය හට ගැනීමෙන් වේදනාව හට ගන්නවා කියන එක. මේක ඊටාම සියුම් කාරණාවක් තමයි මේ වේදනාව හඳුනා ගන්නවා කියලා කිව්වේ. අපි කෙනෙක් විපස්සනා වඩන්න පුරුදු වෙන්න තමන්ගේ හිත වඩන කෙනෙක් ඇති කරගන්න එක ප්‍රධානතම මට්ටමක් වේදනාව හඳුනා ගන්නවා කියන එක. අපි අමාරුම දේ තමයි වේදනාව හඳුනා ගන්න ඉති වේදනා කියන තැනටපත් වෙනවා කියන එක. මොකද අනිත් ඒවා නිකම්ම එකත් එක්ක අපිට උපදවන්නට පුළුවන්කම තිබෙනවා. ඒ කියන්නේ අරමුණු වල අපි සිහිනුවන පවත්තක් නැතුව වේදනාව පිළිබඳව මේ විදිහට දකින්න පුළුවන් කමක් නැහැනේ. ඉතින් ඉති වේදනා කියලා කියනකොට මේ විදිහට වේදනාව හඳුනාගත්තාම අපි දකිනවා කොහොමද වේදනාව ඇති උනේ? පස්ස සමුදය වේදනා සමුදය ස්පර්ශය නිසායි වේදනාව කියන දේ ඇති වෙන්නේ. යම් කිසි විදිහකින් සිතෙහි ස්පර්ශය කියන දේ සිත යම් තැනකට නොයදුනා නම් එතන වේදනාවක් උපදින්න විදිහක් ඇත්තේ නැහැ. එහෙනම් සිත යම් තැනකට යෙදුන නිසා තමයි එතන වේදනාව ඉපදුනේ. සිත යම් තැනකට යෙදුන නිසා යොමු වුණ නිසා තමයි වේදනාව උපදුනේ. අපි දකිනවා ස්පර්ශය මූලික කරගෙනයි වේදනාව ඉපදුනේ. දැන් වේදනාව මුල් කරගත්තා. වේදනාව මුල් කරගත්තාම අපිට පේනවා වේදනාව උපදින්නේ ස්පර්ශය නිසා කියලා. පිනතුනේ වේදනාව ස්පර්ශය නිසා ඉපදුනා නම් ස්පර්ශය නිරුද්ධ වෙනකොට වේදනාව නිරුද්ධ වෙන්නට ඕනේ. ස්පර්ශය නිරුද්ධ වෙනකොට වේදනාව නිරුද්ධ වන්නට ඕනේ. ඒ නිසා තමයි ස්පර්ශ නිරෝධයෙන් වේදනා නිරුද්ධ වෙනවා කියලා කියන්නේ. ඒ කියන්නේ පස්ස නිරෝධා වේදනා නිරෝධ. ස්පර්ශ නිරෝධයෙන් වේදනාව නිරුද්ධ වෙනවා. ස්පර්ශය නැති වෙනකොට වේදනාව නැති වෙනවා. දැන් මේ කියන කාරණාවත් එක්ක ඔබේ සිත ඔබේ සිහිය අරගෙන යන්නට අවශ්‍යයි. නැතිනම් මේ කියන කාරණාව වටහා ගන්නට බැරි වෙයි. එතකොට දැන් ස්පර්ශය නැති වෙනකොට වේදනාව නැති කරන්නට පුළුවන්කම තිබෙනවා. එතකොට දැන් කරුණු අපි වේදනාව හඳුනගත්ත වේදනා සමුදය කියලා කියන්නේ ස්පර්ශයයි කියලා දැක්කා. එතකොට වේදනාව නිරෝධයෙන් තමයි ස්පර්ශ නිරෝධයෙන් තමයි වේදනාව නිරුද්ධ වෙන්නේ කියන එක දැක්කා. මොකද්ද වේදනා නිරෝධගාමිනී ප්‍රතිපදාව? වේදනාවේ නිරෝධය ස්පර්ශ නිරෝධය. ස්පර්ශය නැති වුණොත් තමයි වේදනාව නැති වෙන්නේ. එතකොට මොකද්ද වේදනා නිරෝධගාමිනී ප්‍රතිපදාව? එතකොට වේදනා නිරෝධගාමිනී ප්‍රතිපදාව පිළිබඳව කියනකොට කියනවා ආර්ය ශ්‍රාංගික මාර්ගය. එතකොට අය මේවා අරිය අට්ඨංගිකෝ මග්ගෝ. ආර්ය ශ්‍රාංගික මාර්ගය තමයි වේදනා නිරෝධගාමිනී ප්‍රතිපදාව. දැන් මෙතනදී අපිට හඳුනා ගන්නට පුළුවන් දෙයක් තියෙනවා. ඒ තමයි වේදනාවේ නිරෝධය කියනකොට අපි හඳුනාගත්ත ස්පර්ශ නිරෝධය වේදනාවේ නිරෝධයයි වේදනා නිරෝධගාමිනී ප්‍රතිපදාව ඇටියට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පෙන්නනවා. ඒකට ආර්ය අෂ්ටාංගික මාර්ගයේහි ගමන් කිරීමක් නැත්නම් කෙනෙකුට එයාට වේදනාව නිරුද්ධ කළ හැකිද? ආර්ය අෂ්ටාංගික මාර්ගයේහි ගමන් කිරීමක් නැත්නම් ඔහුට වේදනාව නිරුද්ධ කළ හැකිද? ආර්ය අෂ්ටාංගික මාර්ගයේහි ගමන් කිරීමක් නැත්නම් ඔහුට වේදනාව නිරුද්ධ කළ නොහැකි. වේදනාව නිරුද්ධ කරන්නට පුළුවන් කමක් නැහැ. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කළාම වේදනාව උපදින්නේ නැද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කළත් වේදනාව උපදිනවා. එතකොට මොකද්ද මේ කියන කතාවේ තේරුම? පින්නතුනේ මෙතනදී අපි තේරුම් ගන්නට අවශ්‍යයි යම්කිසි තැනක වේදනාව කියලා චෛතසික ධර්මයක් තිබෙනවා නම් විඳීම කියන ස්වභාවයක් තිබෙනවා නම් ඒ වේදනාව කියන දේ විඳීම කියන දේ කාටත් පොදු ධර්මතාවයක් විදිහට පවතින දෙයක්. රහතන් වහන්සේ කියන තැනත් වේදනා ස්කන්ධය පවතිනවා. වේදනාව තියෙනවා. එතකොට එතන සිතක් උපදිනවා නම් ඒ සිතේ අනිවාර්යයෙන්ම ආරම්මන රසය විඳින වේදනාව තියෙනවම තමයි.
එන රහතන් වහන්සේට වේදනාව නිරුද්ධ වෙලා නැද්ද? නැහැ, නිරුද්ධ වෙලා රහතන් වහන්සේට වේදනාව. කොහොමද නිරුද්ධ වුනේ? පිනතුනේ අපි මෙතන දෙකක් වෙන් කරගන්නට ඕනේ. තමයි වේදනාවෙහි නිරෝධය සහ වේදනාවෙහි නිරෝධය පිළිබඳව දන්නා නුවණ. වේදනාවෙහි නිරෝධය සහ වේදනාවෙහි නිරෝධය පිළිබඳව දන්නා නුවණ. ස්පර්ශය නැති වෙනකොට වේදනාව නැති වෙනවා. ඒක අපි ඒ පිළිබඳව දැනගත්තත් නැතත් සිද්ධ වෙනවා. ඔබ අද ස්පර්ශය නිරුද්ධ වෙනවා කියලා දන්නේ නැහැ. ඒක දකින්නේ නැහැ. ඒක දැක්කත් නැතත් ඒක නිරුද්ධ වෙනවා කියන එක පිළිබඳව ඔබ දැක්කත් නැතත් මොකද්ද වෙන්නේ? ඒක දැක්කත් නැතත් පින්නතුනේ ස්පර්ශය නිරුද්ධ වෙනකොට වේදනාව නිරුද්ධ වෙනවා. ඒක තමයි ධර්මතාවය. ඒක තමයි සිද්ධ වෙන સિદ્ધාන්තය. ඒක තමයි අනිත්‍යතාවය. අනිත්‍ය වූ ස්කන්ධයක ස්වභාවය ඒක තමයි. ස්පර්ශය නැති වෙනකොට වේදනාව නැති වෙනවා. ඒක අපි දැනගත්තත් නොදැනගත්තත් ලෝකේ පවතින ධර්මතාවය, ලෝකේ පවතින ස්වභාවය තමයි ස්පර්ශය නිරුද්ධ වෙනකොට වේදනාව නිරුද්ධ වෙනවා කියන්නේ. ස්පර්ශය නිරුද්ධ වෙනකොට වේදනාව නිරුද්ධ වෙනවා කියන මෙන්න මේ ධර්මතාවය පිළිබඳව මේ දේ නොදන්නා කම නිසා මොකද වෙන්නේ? මේ දේ නොදන්නා තැනක අපිට උපදිනවා වේදනාව පිළිබඳව සත්වයේක්ක පුද්ගලයෙක්ක ආත්මයක්ක ආදී ලෙස ඇතිවෙන අර කෙලෙස් ආශ්‍රව වලට අවශ්‍ය වටපිටාව. දැන් මොකද්ද වෙලා තියෙන්නේ? දැන් වේදනාවට අයිතිකාරයෙක් ඉන්නවා. ඒක මගේ වේදනාව, තව කෙනෙකුගේ වේදනාව, නැතිනම් තව දෙයක් නිසා එන වේදනාව. ඔන්න අපිට වේදනාවේහි දේවල් තියෙනවා. දැන් මේ විදිහේ ඉන්න කෙනෙක්ට කියනවා වේදනාවේහි Nirodhaය දැක්කේ නැහැ. ඒ නිසා යාට වේදනාව ඇත්ත වෙලා. වේදනා නිරෝධය සාක්ෂාත් කරන්නට කියලා කිව්වේ ස්පර්ශය නිරුද්ධ වෙනකොට වේදනාව නිරුද්ධ වෙනවා කියලා. අර කියපු අපි කතා කරපු ක්‍රමයට වේදනාව හඳුනාගෙන ස්පර්ශය නැති වෙනකොට වේදනාව නිරුද්ධ වෙනවා කියලා අපි හරියට හඳුනාගත්තොත් ඒකම තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා දිට්ඨිය කියලා කියන්නේ. ඒ තුල ගමන් කරන කෙනාට අර වේදනාවේහි Nirodhaය අවබෝධ කරගන්නට පුළුවන්. වේදනාවේහි Nirodhaය අවබෝධ කරගන්නකොට ඒ කෙනාට කිසිම වේදනාවක් පිළිබඳව සත්වයේක්ක පුද්ගලයෙක්ක කියන ආත්ම දෘෂ්ටියක් පවතින්නේ නැහැ. එයා දකින්න ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත්ත වේදනාව ස්පර්ශ නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා. ඇහැට රූපයක් ස්පර්ශ වෙනකොට එතනට සිත යෙදිලා සිතෙහි ස්පර්ශය කියන ධර්මය ඇති වෙනකොට ඔන්න අපිට ඒ පිළිබඳව දැනගන්නට පුළුවන්කම ලැබෙනවා. ස්පර්ශය නැති වෙනකොට මේ වේදනාව රූපේ පිළිබඳව විඳින විඳීම නැති වෙලා යනවා. එයා දන්නවා මේ ස්පර්ශය නැතුව මේ විඳීම ආයේ කවදාවත් උපදින්නේ නැහැ කියලා. ඒ නිසා අපි දැන් ඇවිල්ලා තලු මරන්න පුරුදු වෙනවා නම් ඒ තලු මරණ එකට පදනම නැති කරලා දානවා. අපි දෙයක් ගැන හිතලා එහෙ හොඳ දෙයක් තියෙනවා, සැප දෙයක් තියෙනවා, එහෙ නරක දෙයක් තියෙනවා කියලා අපි දේවල් පිළිබඳව කල්පනා කරන්නේ වේදනා ලක්ෂණයත් එක්ක. හැබැයි වේදනාව අපි බාහිරට පතිත කරන්නේ නැත්නම් අපිට පේනවා නම් ස්පර්ශ නිරෝධයෙන් මේක නිරුද්ධ වෙනවා කියලා. පින්නතුනේ අන්න එතකොට අපිට එතන ආශ්‍රවය දෙන තැන අපෙන් අයින් වෙලා, කෙලෙස් දෙන තැන එතනින් අයින් වෙලා අපිට පුළුවන්කම තියෙන එකෙන් මිදෙන්න. එතකොට අපි වේදනාව කියන එක සත්වයේක්ක පුද්ගලයෙක්ක කියලා ග්‍රහණය කරගත්ත කම සම්පූර්ණම ඉවත් කරන්නට පුළුවන්කම තියෙන දෙයක් තමයි වේදනා නිරෝධය කියලා කියන්නේ. වේදනා නිරෝධය. යම් විදිහකින් අපි වේදනා නිරෝධ ගාමිනී ප්‍රතිපදාවක අපේ සිත අපි යොමු කරනවා නම් වේදනා නිරෝධ ගාමිනී ප්‍රතිපදාවක අපේ සිත අපි භාවිත කරලා තියෙනවා නම් අන්න එවිට අපිට පුළුවන්කම තියෙනවා මේ වේදනාව කියන දේෙන් මිදී වාසය කරන්නට. දැන් එයාට වේදනාව නිරුද්ධයි. ඇයි නිරුද්ධයි කියලා කියන්නේ? නිරෝධයෙන් නිරෝධ සංඥාවක නැතිනම් නිරෝධයෙන් එයා අවබෝධ කරගෙන තියෙන ස්පර්ශය නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා කියලා. ඒක නුවණක්. අරක සිද්ධ වෙන සිදුවීමක්. එතකොට ඒ સિદ્ધාන්තේ නොදන්නා කම නිසා තමයි අපි වේදනාව පිළිබඳ සත්පුද්ගල භවෙන් ඇසුරු කරලා තියෙන්නේ. නිසා රහතන් වහන්සේට වේදනාව නිරුද්ධද වේදනාව තියනවද කියලා අහුවොත් රහතන් වහන්සේට වේදනාව නිරුද්ධයි. උන්වහන්සේ අවබෝධ කරන්නේ නිරෝධය නිසා. නිරෝධය නිසා රහත් කියනවා මිස නිරෝධ නැත්තම් රහත් කියන්නේ නෑ. නිරෝධය දකින්න නැත්තම් එතන රහත් බවක් කියලා දෙයක් කතා කරන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. ඒ වුණාට උන්වහන්සේ රහත් වුණාට වේදනාව දැනෙන්නේ නැද්ද එහෙනම් කියලා අහුවොත් නෑ. උන්වහන්සේට වේදනාව දැනෙනවා.
හැබැයි වේදනාව දැනුණට වේදනාව කෙනෙක්ගේ පුද්ගලයෙක්ගේ වෙලා දැනෙන්නේ. වේදනාව නිරුද්ධ නිසා. ඒක ටිකක් නුවණින් තේරුම් ගන්නට ඕනේ නුවණින් කල්පනා කරලා. නමුත් දැන් අපේ මානසිකාරයේ පැවැත්වීම පිළිබඳව කතා කළොත් අපි වේදනාව පිළිබඳව දන්නවා. වේදනාව හටගත්තේ ස්පර්ශය නිසායි කියලා දන්නවා. ස්පර්ශය නැති වෙනකොට වේදනාව නැති වෙනවා කියලා දන්නවා. එහෙනම් ඒ පිළිබඳව අවබෝධ කරගන්නට නම් අපිට මේ සිදුවන සිදුවීම් ටික ආයතන ටික හරහා අපි අරමුණු ග්‍රහණය කරගන්න විදිය පිළිබඳව අපිට දැනුම ඇති කරගන්නට සිද්ධ වෙනවා. එතකොට දැන් මොකද්ද මේ වේදනාවෙහි තිබෙන ආස්වාදය? මොකද්ද වේදනාවේ තිබෙන ආස්වාදය? යං වේදනම් පටිච්ච උප්පජ්ජති සුඛං සෝමනස්සං අයං වේදනාය අස්සාදෝ. වේදනාවක් නිසා යම් කිසි තැනක සුවක් සොම්නසක් උපදිනවා නම් මේ සුව සොම්නස ඉපදීම තමයි වේදනාවෙහි තිබෙන ආස්වාදය. වේදනාව නිසා යම් වෙලාවක සුවක් සොම්නසක් උපදිනවා නම් මේ සුව සොම්නස ඉපදීම තමයි වේදනාවෙහි තිබෙන ආස්වාදය. ඒ වගේම යා වේදනා අනිච්චා දුක්ඛා විපරිණාම ධම්මා. යම් කිසි වේදනාවක් අනිත්‍ය නම් දුක නම් විපරිණාම ධම්ම නම්. කියන්නේ වෙනස් වීම ස්වභාව කොට පවතිනවා නම් ස්පර්ශයේ මත නම් වේදනාව රඳා පවතින්නේ. ඒ ධර්මයේ නිසා අනිත්‍යයි. මොකද ස්පර්ශය නැති වෙනකොට වේදනාව නැති වෙනවා. ස්පර්ශය හේතු කරගෙන නම් වේදනාව උපදින්නේ. ස්පර්ශයෙහි පැවැත්මට මේක යටත් වෙලා තියෙනවා. ඒ නිසා දුක්ඛ ලක්ෂණයෙන් යුක්තයි. ඒ වගේම ස්පර්ශය වෙනස් වෙන විදිහට වේදනාව වෙනස් වෙනවා. එතකොට විපරිණාම ධම්මයි. ඒ නිසා වේදනාව කියන එක අනිත්‍යයි, දුකයි, විපරිණාමයේ ස්වභාව කොට පවතින, වෙනස් වීම ස්වභාව කොට පවතින. මේ තමයි වේදනාවේ තිබෙන ආදීනවය. වේදනාවේ තිබෙන ආදීනවය. ඒ නිසා ඔබට එකම වේදනාව ආයෙ විඳින්න පුළුවන් කමක් නැහැ. ආයෙත් හේතු ටික යදුනහම ආයෙත් හට ගන්න. ඉතින් ওই හේතු වෙනස් වුණොත් දැන් මොකද වෙන්නේ? එකකින් එන්න පුළුවන් වේදනාව ඔබට වෙනස් විදිහට දැනෙනවා. ඒ නිසා තමයි ඔබට එක වෙලාවකදී අම්මා කියන අරමුණ තුළ සතුටු වෙන ඔබට තව ටික වෙලාවකින් ඒ අරමුණ තුළම දුක උපදින්න පුළුවන්කම තියෙන්නේ. දරුවා කියලා සතුට ගේන අරමුණම ඔබට පසුව දුක ගෙන විද්දෙන්නට පුළුවන්කම තිබෙන්නේ. ඒක අපිට Tamanට අවශ්‍ය පරිදි පවත්වන්නට නොහැකි ඒ ස්වභාවයකින් යුක්තයි. මොකද ඒක හේතු නිසා සකස් වෙන බවක් තියෙන නිසා. ඒ නිසා ඒ හේතු නිසා සකස් වෙන ලක්ෂණය එහි තියෙනවා. ඇයි ඒක අනිත්‍යයි. මොහොතින් මොහොත හටගෙන ඉතුරු නැතුව නැති වෙලා යනවා. මොහොතින් මොහොත හටගෙන ඉතුරු නැතුව නැති වෙලා යනවා නම් අන්නේ හටගෙන ඉතුරු නැතුව නැති වෙන ධර්මයක් සත්වයේක පුද්ගලයේක කියලා ගන්න එක යුතු නැහැ කියන අවබෝධයක් අපිට ඇති කරගන්නට පුළුවන්කම තිබෙනවා. එතකොට දැන් වේදනාවේ තිබෙන ආදීනවය ප්‍රකට වෙන්නේ මොකක් නිසාද? ඒක අනිත්‍ය නිසා, ඒක දුක් නිසා, ඒක විපරිණාම ධම්ම නිසා. ඒක තමයි වේදනාවේ තිබෙන ආදීනවය. ඒ නිසා තමයි ඔබට බැරි එකම වේදනාව පවත්වාගෙන යන්න. දැන් ඔබට පුළුවන් වේදනාව කියන එක ඔබට ඕන විදිහට පවත්වා ගන්න. සැප වේදනාව ඔබට ඕන විදිහට හැම වෙලාවකදීම තියාගන්න පුළුවන්. හැබැයි වේදනාව කියන එක ඔබට ඕන විදිහට හැම වෙලාවකදීම තියාගන්න පුළුවන් කමක් නැහැ. ඇයි? ඒක අනිත්‍යයි. ස්පර්ශය නැති වෙනකොට ඒක නැති වෙනවා. ඒ නිසාම දුක්ඛ ලක්ෂණයෙන් යුක්තයි. ඒ නිසා මේකට අනුව පවතින නිසා විපරිණාම ස්වභාවයකට පවතිනවා. ඒ නිසා ලෝකයේ දේවල් නිසා ඔබට දුක එනවා කියලා අපි කියනවා. ඒක තමයි වේදනාවේ තිබෙන ආදීනවය කියලා කියන්නේ. යම් කිසි කෙනෙක් වේදනාව අනුව ජීවත් වෙනවා නම් වේදනාව නිසා එන ආදීනවයට උරුමකම් කියන්නට ඔහුට සිද්ධ වෙනවා. ඒ තමයි වේදනාවේහි ආදීනවය කියලා කියන්නේ. ඒ වගේම යෝ වේදනාය චන්දරාග විනයෝ චන්දරාග පහණං ඉදං වේදනාය නිස්සරණං. යම් කිසි කෙනෙක් වේදනාව පිළිබඳව පවත්නා චන්දරාගය කැමැත්තෙන් ඇලීම කියන දේ දුරු කරනවා නම් අන්න ඒක තමයි වේදනාවේ තියෙන ප්‍රහාණය. චන්දරාග ප්‍රහාණය. බුදුරජාණන් වහන්සේ මොකද්ද දේශනා කරන ධර්මය කියලා අහනකොට කියන චන්දරාග විනයක්ඛායි සත්තා. බුදුරජාණන් වහන්සේ චන්දරාගයේ විනයනය කරන්න කියලා දේශනා කරනවා කියලා. ඒකට ඒ වගේම තමයි දැන් මේ චන්දරාග විනයෝ මේක තමයි වේදනාවේ තියෙන නිස්සරණය. කෙනෙක් වේදනාව නැති කරනවා කියලා කියන්නේ මොකද්ද? වේදනාවෙන් මිදෙනවා කියලා කියන්නේ. වේදනාවෙන් නිස්සරණයටපත් වෙනවා කියලා කියන්නේ මොකද්ද? වේදනාව පිළිබඳව තියෙන චන්දරාගය දුරු කරනවා කියලා. වේදනාව පිළිබඳව තියෙන
ඡන්ද රාගය දුරු කරනවා. කැමැත්තෙන් බැඳෙනකම, කැමැත්තෙන් ඇලෙනකම දුරු කරනවා. පින්නතුනේ ඕක කරන්න පුළුවන් කමක් නැහැ. වේදනාව කියන දේ පවත්නා දෙයක් හැටියට ඔබට දැක්මක් තියෙනකම්. වේදනාව ලෝකයේ තුල පවතින දෙයක් හැටියට ඔබට පේනවා නම් ඒ දේ පවතිනකම් ඔබට වේදනාව පිළිබඳව දකින්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ඊට එහා යන්නට සිද්ධ වෙනවා. වේදනාව පිළිබඳව අපි නිස්සරණයටපත් වෙනවා කියලා කියන්නේ මොකද්ද? වේදනාවෙහි Nirodhe ප්‍රත්‍යක්ෂ කිරීමෙන්ම ඇතිවෙන දේ තමයි වේදනා නිස්සරණය. චන්දරාගය දුරු කරන්න බෑ අදාළ වස්තුව විතරක් තියෙනකොට. ලෝකයක තියෙනවා නම් තියෙන දේ ගැන කැමැත්තෙන් බැඳෙනවම තමයි. ඔබට ඇති සැප වේදනාවට කරුණ වූ දේ ලෝකේ තියෙනවා නම් අනිවාර්යෙන් ඔබට ඒකට අනුරූපව වේදනාව උපදිනවම තමයි. දුක් වේදනාවට කරුණ වූ දේ ලෝකේ තියෙනවා නම් දුක් වේදනාව උපදවන දේ ලෝකේ තියෙනවා නම් නැවත ඒ වේදනාව ලබන්න පුළුවන් කියන බව ඔබ තුල තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඔබට වේදනාව තියෙන කෙනෙක්. ඒකට අනුරූපව දුක් විඳින්න වෙන කෙනෙක්. ඒකට නිස්සරණයක් ලබන්න පුළුවන් කමක් නැහැ. ඒකෙහි තියෙනකොට මම වේදනාව විතරක් නිස්සරණයටපත් වෙනවා කියලා ඒකේ මම ඇලෙන්නේ නැතුව ඉන්නවා කියන එක විතරක් දුරු කරන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. ඔබට සිද්ධ වෙනවා වේදනාවෙහි Nirodhayම ප්‍රත්‍යක්ෂ කරන්නට. තව විදිහකින් කිව්වොත් වේදනාව නැති කරලා දාන්න සිද්ධ වෙනවා. වේදනාව නැති කරාම වේදනාව නැද්ද? වේදනාව නැති කරාම වේදනාව තියෙනවා. හැබැයි වේදනාව නැති කරනවා කියලා කියන්නේ වේදනාවෙහි Nirodhe පිළිබඳව අවබෝධ කරගත්ත නුවණ මිසක ධර්මතාවයක් විදිහට යාට වේදනාව උපදින්නේ නැහැ කියන එක නෙමෙයි. එයා අවබෝධ කරනවා හටගත්ත වේදනාව ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත්ත වේදනාව ස්පර්ශ නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා කියලා. එතකොට වේදනාවේ Nirodhe දකින්න බවම නිසාම එයාට දැන් චන්දරාග වශයෙන් ඇලෙන්නට දෙයක් නැහැ. එයා දකින්නේ ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත්ත වේදනාව ස්පර්ශ නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා කියලා. එයා ඇලෙන්නේ වේදනාව කියලා දෙයක් තිබ්බොත්. හැබැයි එයාට දැන් වේදනාවක් නැහැ. මේ හේතුව නිසා හටගත්ත ඵලයක් කියන දැක්මක් විතරයි තියෙන්නේ. අන්න ඒ කෙනා එතකොට මේකේ මිදීමක් ලබනවා. වේදනාවට අයිති නොවි වේදනාවෙන් මිදෙන කෙනෙක් බවට පත් වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළේ අන්න ඔය කියන වේදනාවේ නිස්සරණයට. අපි උත්සාහවත් වන්නට ඕනේ අපේ හිත දියුණු කරගන්නට ඕනේ. ඒ වේදනාවෙන් ලබන නිස්සරණය නැතිනම් වේදනාවෙන් ලබන නිවීම කියන දේ ළඟට යන්නට. එහෙම නැතුව අපිට පුළුවන් කමක් නැත්තේ නැහැ. සම්පූර්ණම ලෝකයේ මේ දුකෙන් මිදලා නිදහස් වෙනවා කියන දේ අපි තුල උපදවාගෙන වාසය කරන්නට. අපි මේකට ප්‍රවේශය ගත්තේ ප්‍රායෝගිකව අපේ ජීවිතය තුළ මේක භාවිත කරන්නේ කොහොමද කියලා. එතකොට ප්‍රායෝගිකව ඔබ මේ දෙයට අදාළව අපි අද කතා කළොත් ඔබ කොහොමද මේක භාවිත කරන්නේ කියලා ඔබට සිද්ධ වෙනවා ස්පර්ශය කියන දේ මූලික කරගත්ත බවෙන් හිත තබලා වේදනාව කියන දේ හඳුනා ගන්නට. වේදනාව කියන දේ හඳුනා ගන්නට. වේදනාව කියන දේ හඳුනා ගන්නකොට රූපාදී විෂය ප්‍රමාණයන්ට වේදනාව ප්‍රමාණ නොකොට මෙන්න මේ වේදනාව ස්පර්ශයෙන් හටගන්න වේදනාව. ස්පර්ශයෙන් හටගන්න වේදනාව. වේදනාව කියලා කියන්නේ ස්පර්ශය නෙමෙයි. ස්පර්ශ වුණ දෙයට අයිති දෙයක්ුත් නෙමෙයි. මේ ප්‍රත්‍යයෙන් උපන්දී. ප්‍රත්‍යයෙන් උපන්දී වේදනාව. එතකොට අපි හැම වෙලාවකදීම අපි අර එළියට යන්නේ නැතුව තමන්ගේ පැත්තට නැඹුරු වෙලා හිත පැත්තෙන් උපදින වේදනාව කියන එක පිළිබඳව දැනුමක් ඇති කරගන්නවා. ස්පර්ශ ප්‍රත්‍යයෙන් උපදින වේදනාව පිළිබඳව. අන්න ඒක දැනගන්නකොට වේදනාව හඳුනා ගන්නකොටම නිකම්ම ස්පර්ශ ප්‍රත්‍යයෙන් ওই වේදනාව උපදවන්නේ කියන එක පිළිබඳව අපිට සිහියයි. එතකොටම අපිට දකින්න පුළුවන් ස්පර්ශය නැති වෙනකොට වේදනාව නැති වෙනවා. මේ ටික ඔක්කොම එකට උපදින්නේ. යම් කිසි කෙනෙක් වේදනාව හඳුනාගත්තොත් එයා වේදනා සමුදය දන්නවා. එයා වේදනා නිරෝධය දන්නවා. වේදනා නිරෝධ ගාමිනී ප්‍රතිපදාව වඩනවා. ඒ නිසා මේ ටික ඔක්කොම ඔබට එකට අවබෝධ කරගන්නට තියෙන දෙයක්. ඒ නිසා ප්‍රායෝගිකව ඔබේ ජීවිතය තුළ ඔබ භාවනා කරනවා කියනකොට සිතේ එකඟ බව උපදව ගැනීම සඳහා යම් කර්මස්ථානයක් දිනු කරන්න. හැබැයි ඔබ නිරන්තරයෙන්ම සිත පිළිබඳව අවධානයෙන් පසු වෙමින් ප්‍රඥාව අවදි වන මට්ටමේ භාවනාවක් ඔබ පුරුදු පුහුණු කරන්න. ඒක තමයි අපිට කරන්නට පුළුවන් බුද්ධිමත්ම දේ, අපිට කරන්නට පුළුවන් වටිනාම දේ බවට පත්වන්නේ. මේ විදිහට අපිට වේදනාව පිළිබඳව අවබෝධ කරගෙන
අපේ ප්‍රතිපදාව අංග සම්පූර්ණ කරගන්නට නැතිනම් අවසාන ප්‍රතිඵලයේ දක්වා මේ ප්‍රතිපදාව පූර්ණේ කරගන්නට අපට පුළුවන්කම තිබෙනවා. ඉතින් කාල වේලාවත් එක්ක කල්පනා කරගන්න හැමදෙනාම ඊටාම සත්පුරුෂ අදහසින් ධර්ම ශ්‍රවණය කරගන්නට යෙදුණා. මේ සිද්ධ කරගත්ත සියලුම කුසල ධර්මයන් අපි අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට, අවසරයි මාංකඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේට, ස්වාමීන් වහන්සේලා දෙනමට මුතුන් නිවනින් සැනසීම සඳහා මේ කුසලය හේතු උපකාර වේවා. ඒ වගේම සියලු දෙවියන්ටත් අපි මේ පින් අනුමෝදන් කරනවා. දෙවියෝ මේ පින් සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වනු ලබත්වා. දෙවියන්ටත් උතුම් නිවනින් සැනසෙන්න මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා දෙවියන්ටත් පින් දෙන්න. ඒ වගේම අද ධර්මදේශනාවේ දායකත්වයේ ගැන කටයුතු කරනවා ඒකේ කමල් කුලරත්න පෙරේරා මහත්මයාගේ ඒ බිරිඳ ඇතුළු පවුලේ සියලුම දෙනා ඒ පින්වත් පිරිස බලාපොරොත්තු වෙනවා ඒකේ කමල් කුලරත්න පෙරේරා මහත්මයාට පුණ්‍ය අනුමෝදනා කරන්නට එතුමා ඇතුළු මේ පින්වත් සෑම සියලු දෙනා නමින්ම වර්ග පරම්පරානුයාත යම්කිසි ඥාතිවරයෙක් පින් බලාපොරොත්තු වෙනවා නම් සෑම සියලු ඥාති වර්ගයාම මේ පින තමන් කළ පිනක් මෙන් සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වනු ලබත්වා. ඒ හැම දිනාටම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා ඥාතීන්ට පුණ්‍ය අනුමෝදනා කරන්න. ඒ වගේම ඒ දායකත්වයේ ගැන කටයුතු කරන පින්වත් මහත්මිය ඇතුළු සුජීවත්ව සිටින පවුලේ සෑම සිරු දිනාටත් ඒ වගේම දැනට පිළිකා රෝගයෙන් පීඩා විඳින සෑම සිරු දෙනාටත් ඒ වගේම කොරෝනා උවදුරින් පීඩා විඳින සියලුම දෙනාට සෙත් ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ සෑම සිරු දෙනාටම ධර්ම ශ්‍රවණය කළ ඔබ සෑම සිරු දෙනාටම නිදුක් නිරෝගී සුවපත් බව චිරජීවනයේ සැලසේවා. කායික මානසික සැනසෙල්ල උදා කරගෙන අමා මහ නිවනින් සැනසෙන්නටම මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වන්න. හැම දිනාටම තෙරුවන් සරණයි.